අයිබෝන් සුබදැසරක් වේවා. අපි සූදානම් අදත් පත්තර බින්දුව ආරම්භ කරන්න. අයිබෝන් දිමුෂ. අයිබෝන් බුද්ධික සුබදැසනක්. සුබදැසනක්. අද කාලගුණ විද්‍යාව සම්බන්ධයෙන් කතා බහ කරන දිනයක්. ලෝක කාලගුණ විද්‍යා දිනය අද. හැම අවුරුද්දකම මාර්තු මාස 23 වෙනිදාට කාලගුණ විද්‍යා දිනය යෙදিলা තියෙනවා. හැම වෙලාවකම අවුව වර්ෂාව සුළඟ නියඟය මේ හැම දෙයකින්ම මිනිසාට පීඩාවට පත් වෙන්නට හැකියාවක් තිබෙනවා. ඉස්සර කාලේ ඉඳන්ම සබාදහමෙන් වෙන විපත් සහ සබාදහමේ ක්‍රියාකාරීත්වය කොහොමද මිනිසාට බලපාන්නේ කියන එක හොයාගෙන ගියාම සබාදහමේ ක්‍රමවේදයන් එක්ක සත්තු ගමන් කරන විදිය අහසේ කුරුල්ලන් පියාඹීම් මේ වගේ ආදි කාලයේදී පවා මිනිසුන් සූදානම් වෙලා හිටියා තමන්ගේ කාලගුණ වෙනස් වීම හොයාගන්නට. වර්තමානයේදී ඒ තාක්ෂණික වශයෙන් සිදු කරමින් කාලගුණය කොයිතරම් මිනිසුන්ට වටිනවද කියන කාරණාවත් එක්ක කටයුතු කරනවා. එහි සුවිශේෂී දිනයක් විදිහට තමයි 1950 ඉඳලා අද දවස නම් කරලා තියෙන. අපි මේ පිළිබඳව මතක් කරමින් සූදානම් අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. විශේෂයෙන්ම කොරෝනා වසංගතය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා බහ කරමින් ගියා. ඊයේ දවසේදී වාර්තා වුණා චීනටත් වඩා අපි ටිකක් ඉහළට අවිල්ලා කියලා. මම කැමතියි මේ පිළිබඳව විශේෂඥයෙක්ගෙන් මතක් හැමදාම අප්ඩේට් කරලා ජනතාවට කියන්නේ යාවත් කාලින කරන්න දිනෝෂ. මොකද තත්ත්වය? බුද්ධික මේ දැන් ඇත්තටම ඔය කතා බහත් එක්කම යාවත් කාලීන වීම පිළිබඳව කතා කරද්දී බුද්ධික අද ලෝක කාලගුණ විද්‍යා දිනය කියලා. කාලගුණ විද්‍යා දිනය කියලා ප්‍රවේශයක් ගත්තනේ. එතනදී කිව්වා මේ ඉස්සර නම් අපි පරිසර නිරීක්ෂණයන් දිහා බලලා තමයි කාලගුණ අනාවැකි පළ කළේ කියලා. දැන් මේ දවස්වල මේ වැස්ස තියෙනවනේ බුද්ධික. මේ දවස්වල තියෙන වැස්සට සමහර ප්‍රදේශවල කියන්නේ මේ වැස්ස කොළ පිටාර කියලා. හරිද? ඒ කියන්නේ දැන් මේ අර බක්මහ අකුණු ඒ කියන්නේ අපේ කාලගුණ විද්‍යා භාෂාවෙන් කිව්වොත් නිරිත දිග මෝසම පටන් ගන්න කලින් එන වැස්ස තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට දැන් පෙබරවාරි මාසෙදී කොළ හැලෙනවා. එතකොට පෙබරවාරි මාසේ කෙළවර මාර්තු මාසේ මුල විතර වෙද්දී වැස්ස ලැබෙනවා. ඒ වැස්සෙන් අර වැටිච්ච කොළ ඔක්කොම ටික හොදගෙන යනවා. ඒ නිසා ඇතම් පළාත්වල මේක කියන්නේ විශේෂයෙන්ම ඔය සබරගම් පළාතට සම්බන්ධයෙන්ම ජනවාහාර තියෙන දෙයක් තමයි මේ කොළ පිටාර කියලා කියන්නේ. ඊට පස්සේ බක් මහකුණු වෙනවා. දැන් මේ වතාවේ ලෝක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවමයි කියවෙන්නේ. කාලගුණ විද්‍යා දිනේ තේමාව බවට පත් වෙන්නේ ඕෂන් ඊට පස්සේ ක්ලයිමට් වෙදර්. ඒ කියන්නේ සමුදුර දේශගුණය සහ කාලගුණය. සමුදුර දේශගුණය සහ කාලගුණය කියන්නේ ලෝකේ දේශගුණය සහ කාලගුණය තීරණය කරද්දී මහා සමුදුරට තියෙන කාර්යභාරය එහෙම නැත්නම් මහා සමුද්‍රයේ තරම් වැදගත් වෙනවද කියන කාරණාව තමයි මේ වතාවේ අවධාරණය කෙරෙන්නේ. ඒ වගේම අද දවසේ මේ පාරිසරික මාධ්‍යවේදීන්ගේ දිනය හැටියටත් නම් කරනවා එන්වයරන්මන්ටල් ජර්නලිස්ට් ඩේ. දැන් එහෙම කිව්වම පාරිසරික මාධ්‍යවේදීන්ගේ වගකීම මොකක්ද කියලාත් නැවත වතාවක් අපිට හිතා බලන්න සිද්ධ වෙනවා. බුද්ධික ඊයේ අපි අද පුවත්පතේ එක සිරස්සලයක් ගෙනල්ලා පෙන්වුවානේ මේ කැලෑ මෙච්චර කැපිලා තියෙනවා පැමිණිලි 270ක් ඇවිල්ලා තියෙනවා කියලා. හැබැයි පුවතේ සිරස්සලයක වුණාට කතන්දරේ තිබුණේ අල්ලලා. හැබැයි ඔබ දකින්න ඇති ඊයේ සමාජ මාධ්‍යවල හෙඩ්ලයින් එක විතරක් ෂෙයා වෙනවා. එතකොට හෙඩ්ලයින් එකේ තියෙන හෙඩ්ලයින් එක විතරක් බැලුවොත් සිරස්සලේ විතරක් බැලුවොත් ඇත්තටම වැරදි තේරුමක් එන්නේ. නෙගටිව් පැත්තක් තමයි කියන්නේ. ඔව් ඒ නිසා පාරිසරික මාධ්‍යවේදීන්ට තියෙන වගකීම විශේෂයෙන්ම හිතා බලන්න වෙනවා. ඒ කියන්නේ බයිලයින් එක ගැන යටින් යන කතාව ගැනත් හිතන්න වෙනවානේ. අපි ලෝකයේ තත්ත්වයන් පිළිබඳවත් අහලා බලමු දිනෝෂගෙන්. කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් සමහරක් වෙලාවට අපිට අමතක වෙලාද දිගින් දිගටම පත්තරමින් මේ පිළිබඳව කතා බහ කරා. නමුත් ඔබ කල්පනා කරන්න මීට කලින් ඔබ පරිස්සම් වෙච්ච විදිහටම දැනට මාස කිහිපයකට කලින් පරිස්සම් වෙච්ච විදිහටම ඔබ අදටත් පරිස්සම් වෙනවද කියලා. දැත් ඒ විදිහටම හොදනවද? මු ආවරණ ඒ විදිහටම පළඳිනවද? දුරස්ථභාවය තියාගෙන ඉන්නවද? නැත්නම් අපි පරිස්සම් වෙන දේවල් සම්බන්ධයෙන් අපි අවබෝධ විය යුතු දේවල් සම්බන්ධයෙන් හරියටම දැනුවත් වෙලාද තියෙන්නේ? බලමු ලෝකයේ තත්ත්වය කොහොමද මේ වෙනකොට කියලා. 12,82,85,190 දෙනෙක් අද උදේ වෙද්දි වාර්තා වෙනවා. ලෝ පුරා කොවිඩ් ආසාදිතයන් 27,34,993 දෙනෙක් මියදිලා තියෙනවා. ලංකාවේ තත්ත්වය යාවත් කාලීන කරනවා සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශයේ වෙබ් අඩවිය ඊයේ රෑ 9:03ට යනුව 90,200ක් වාර්තා වෙනවා. මේ 90,200 කියලා ඉලක්කමත් එක්ක තමයි අර බුද්ධික කිව්වා වගේ චීනයේ වාර්තා වෙන ප්‍රමාණයට වඩා ඉදිරියට යන්නේ. 2,895ක්
රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා 274ක් ඊයේ තලුතෙන් වාර්තා වුණා 87058ක් සූවෙල ගෙදර ගිහිලා තියෙනවා මරණ සංඛ්‍යාව 551යි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යාවත්කාලින කරන විදියට ලෝකේ රෝගීන් වාර්තා වීම අතින් ලංකාව හිටිය 88 වන ස්ථානයේ චීන හිටිය 87 වෙනි ස්ථානයේ එතකොට ඊයේ වෙනකොට අපි 87ට ගිහලා චීන 88ට ඇවිල්ලා තිනවා. ජනගහන අතින් ගත්තොත් එහෙම අපිට වඩා ඉතා විශාල ජනගහනයක් ඉන්න රටක් තමයි චීනය. නමුත් ඔවුන්ට හැකියාව ලැබිලා තිනවා පාලනය කරගන්නට. අපේ තත්ත්වය අපි ටිකක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් ටිකක් රටක් විදිහට ගත්තොත් එහෙම සතුටෙන් කතා කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. නමුත් පාලනය කිරීම සම්බන්ධයෙන් ගත්තොත් එහෙම සහ වර්තමානයේ රෝගීන් සිටින ප්‍රමාණය ගත්තොත් එහෙම අපි හොඳ තත්ත්වයකට ගිහිල්ලා තියෙනවා. මේ කාරණා දෙකම මතක් කරගන්න ඕන. රෝගය වැළඳෙන්නේ අපි පරිස්සම් වෙන්නේ නැති නිසා කියන එකත් මේ වෙලාවේ සිහිපත් කළ යුතුයි. අපි සූදානම් ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත් හොයාගෙන යන්න. සූදානම් අද ආරම්භ කරන්න දිනමින පුවත්පතෙන් දිනමින පුවත්පතේ මුල් පුවත MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ. MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ. රජය ස්ථිර තීන්දුවක් ගැන ඇතැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි. නෙල්කා මැදගෙදර මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඇමරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම සහ ශ්‍රී ලංකාව අතර පසුගිය රජය සමයේදී අත්සන් කිරීමට සැලසුම් කර තිබූ MCC ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීන්දුවක් ගැන ඇතැයි නීතිපතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා කියලා සඳහන තමයි අද දිනමින පුවත්පත මුල් පුවතට වාර්තා කරන්නේ. බුද්ධක MCC ගිවිසුම අත්සන් කළා නම් කොළඹ වරාය සිට ත්‍රිකුණාමලය දක්වා එක බෙල්ට් එකක් එක තීරයක් අහිමි වෙන්න ඉඩ තිබුණායි කියලා තමයි විශ්ලේෂකයෝ කිව්වේ. එහෙම කිව්වනම් වනාන්තර දියකදුරු මේ සියල්ල අහිමි වීමේ අවදානම තිබුණා. ඒ වගේම 2002 විතර කාලෙ වෙද්දී රීගේනින් ශ්‍රී ලංකා එහෙම නැත්නම් යලිපොබුදුම ශ්‍රී ලංකා කියන වැඩපිළිවෙල යටතේ සිංහරාජය ඇතුළු ශ්‍රී ලංකාවේ නිවර්තන තෙත්බිම් ඇමරිකානු ණය හිලව්වට දෙන්න සැලසුම් තිබුණා කියලත් අපි කියවලා තියෙනවා. ඔය කියපු සිද්ධි වෙන කාලෙදී එහෙම නැත්නම් MCC ගිවිසුම ගෙනාපු කාලෙවත් එහෙම නැත්නම් අර යලිපොබුදුම ශ්‍රී ලංකා ආපු කාලෙවත් දැන් අඬන අය සහ අඬවන අය කවුරුවත් හිටියේ නැහැ කියලා තමයි අපි සිරස්තලයේ කිව්වන් පස්සේ අපිට මතක් වෙන්නේ. කැලෑ පාලුවන් අල්ලන ගුවන් මෙහෙයුම් පොලිස් STF පැටලීම් වලට ඔත්තු ලබා දීමේ අරමුණ ඇතිව තමයි කැලෑ පාලුවන් අල්ලන ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ. තිස්ස රවින්ද්‍ර පෙරේරායි වාර්තා කර සිටින්නේ. ඒ අනුව වන විනාශයන් වන බවට හඳුනා ගන්නා තැන් වෙත භූමියෙන් ගොස් වැටලීම් කිරීම සඳහා පොලිසියට සහ පොලිස් විශේෂ කාර්යබලකායට ඒ වගේම වගකීතු අංශ වෙත තොරතුරු ලබා දීමට ගුවන් හමුදාව පියවර ගන්නා බව ගුවන් හමුදාපති ආමාශල් සුදර්ශන පත්‍රණ මහත්මයා සඳහන් කරනවා. මීට අමතරව වන විනාශයන් සිදු ඇතේ හඳුනාගත් ප්‍රදේශවලට ගුවනින් බීජ බෝම්බ 70000ක් හෙළීමේ මීළඟ අදියර වැසි කාලයත් සමග පටන් ගන්නා බව අපි යටින් ඉරක් ඇඳලා කියනවා. වැසි කාලය පටන් ගත්තයන් පස්සේ බීජ බෝම්බ 70000ක් හෙළීමේ අදියර ඊළඟ මෝසම් වැස්ස ආරම්භ වුණාට පස්සේ ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව උතුරු නැගෙනහිර අම්පාර මොනරාගල ප්‍රදේශවල වන විනාශන සිදුවන බවට හඳුනාගත් තැන් වලට මේ බීජ බෝම්බ හෙළීමේ කටයුතු සිදු වෙනවා කියලායි ගුවන් හමුදාව සඳහන් කර සිටින්නේ. දැන් වන විනාශය පිළිබඳව මෙහිම සමාජ මාධ්‍ය වල සහ ඇතැම් දේශපාලනික වේදිකාවල කතා බහ කරන්න කලින් තමයි ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබුණේ මේ වන හායනය වළක්වන්න. වන විනාශය මෙතන වන හායනය මේක ගෝලීය ගැටලුවක්. වන හායනය වැළැක්වීම සඳහා මේ බීජ බෝම්බ හෙළීමේ කටයුතු ආරම්භ කරන්න කියලා කැලෑ පාලුවන් අල්ලන්න සහ වනාන්තර හායනය වෙන ස්ථානවල බීජ බෝම්බ හෙළීමේ කටයුතුවර ඊළඟ අදියර ඊළඟ වැස්සත් එක්ක ආරම්භ වෙනවා කියලා අරුණ පුවත්පත වාර්තා කරන්නේ. කතා කරලා බලන් ගියාම මේක හොඳකුත් වෙනවා දිනෝෂය. දැන් මෙහෙම බොරු හරි කතා කරන හින්දා දැන් රජයත් අනිකුත් පිරිසත් දැඩි අවධානයට ලක් වෙලා තියෙනවා. දැන් වෙඩින් එකකට ගියොත් එහෙම තෑග්ගක් විදිහට දෙන්නෙත් පැලයක්. ඒ වගේම තමයි උපන්දිනේදී තෑග්ගක් විදිහට දෙන්නෙත් පැල. සමහරක් වෙලාවට ගිහිල්ලා පැල හිටවනම උපන්දිනේ වෙනුවෙන් කියලා වැඩිහිටි නිවාස වලට ගිහිල්ලා දාන දෙන අතරතුරේදී පැල හිටවනවා. මේ වගේ දැන් මේක රැල්ලක් බවට පත් වෙලා තියෙනවා. ඒක අතකට බොරු කරත් කමක් නැහැ. රටට හොඳක් වෙන්න ඒක තල්ලු කරනවා නම් වැරද්ද තියෙන්නේ බොරුව සමාජගත වුණාට පස්සේ ජනතාව හොඳ දේවල් හරි දේවල් කරන එක අඩු වුණොත් ඒක අපරාධයක් කියන කාරණාව අද දිවයින පුවත්පතේ මුල් පුවත මාවනල්ලේ බුදු පිළිම කැඩීමට අසාද් සාලි හවුල් කියලා තමයි අද දිවයින පුවත්පත මුල් පිටුව වාර්තා කරන්නේ.
AJA අබේනායකයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. CID උසාවියට දැනුම් දෙයි. බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සහකරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් එම ත්‍රස්තකයා සඳහා ආධාර අනුබල දී ඇති බවට මේ දක්වා කළ විමර්ශනවලදී අනාවරණය වී ඇතයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා වී ඇත කියලා සඳහන් කරනවා. ඒකෙත් තියෙන්නේ දැන් හිටපු ආණ්ඩුකාර කියලා තමයි කියන්නේ වෙන්නේ. දැන් වැරදි කෙනෙකුට ගැලපෙන්නේ නැති කෙනෙකුට ගැලපෙන්නේ නැති තනතුරක් දුන්නාම ඊට පස්සේ වාර්තා කිරීම කරන්නේ දැන් හිටපු හරි දාලා ඒ තනතුරෙන්නේ. හිටපු ආණ්ඩුකාරවරයෙක් මේ වගේ රටකට විරුද්ධව ආගමකට විරුද්ධව ජාතිකට විරුද්ධව වැඩ කටයුතු කරන්නේ නැහැනේ. නොගැලපෙන අයට නොගැලපෙන තනතුරු දුන්නාම ඔන්න වෙන සිද්ධිය. අද දිවෙන පුවත්පත වාර්තා කරලා තිනවා මාවනැල්ලේ බුදුපිළිම කැඩීමට අසහත් සාලි හවුල්. දැන් ඔය කියන සිද්ධිවලට ඒ කියන්නේ ඔය හවුල් වෙන්නේ ඔය තනතුරේ ඉඳිද්දි. අන්තවාදී මතපතුරවන ජමාතේ ක්‍රියාකාරිකයා වැලිගමදී අත්අඩංගුවට කියලා කීර්ති මෙන්ඩිස් වාර්තා කරන ප්‍රධාන සිරස්තලේ මව්බිම් පුවත්පතේ ලක්ෂ 27ක මුදලකුත් තිබිලා සැකකරු ඩුබායි වලින් පිටුහල් කළ අයෙක් කියලා. වාර්තා කර සිටිනවත් ඉස්සර කීර්ති මෙන්ඩිස් මේ පුවතේ යනුව මේ පුද්ගලයා එක්සත් අරාබි එමීරාත් රාජ්‍යයේ සිට මෙරට සිටින අන්තවාදී මතදරන අයට මෙසේ මුදල් සැපීම මත ඉක්ුත් 12 වෙනිදා එරටින් පිටුහල් කළ පුද්ගලයෙක්. 42 වැනිදි මේ පුද්ගලයා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඇයි මේ වැලිගමට ගියේ කියන එක පිළිබඳව විමර්ශකයන් ප්‍රශ්න කරමින් සිටිනවා. එක්සත් අරාබි එමීරාත් රාජ්‍යයේ සිට මෙරට අන්තවාදී මත සහ ජමාතේ ඉස්ලාමීය මතවාද දරන අයට මුදලින් ආධාර කිරීමටත් ඔවුන් වෙන මුදල් එක්කාසු කිරීමටත් මේ පුද්ගලයා කටයුතු කර තිබෙනවා. ඒ අනුව තමයි මොහුගේ බැංකු ගිණුම් වල කොච්චර මුදලක් තියෙනවද, ඒ මුදල් ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ත්‍රස් විමර්ශන කොට්ටාසය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ තිබෙනවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවෙත් මේ පුද්ගලයා සතුව රුපියල් ලක්ෂ 27ක මුදලක් තිබුණා කියලායි වාර්තා කර සිටින කීර්ති මෙන්ඩිස් අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරමි. හොඳයි, අද පුවත්පතේ මුල් පුවතටයි ඊළඟට මාව රැගෙන යන්නේ. අද පුවත්පතේ මුල් පුවත තරමක් කල්පනා කළ යුතු කාරණාවක්. මේක දිගින් දිගටම උන්වහන්සේ මේ පිළිබඳව කතා බහ කරා. සාධාරණය දැන්වත් ඉටවිය යුතුයි, දැන්වත් ඉටවිය යුතුයි කියලා. අද පුවත්පත වාර්තා කරනවා පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් අප්‍රේල් 21ට පෙර අධිකරණයට ඉදිරිපත් නොකළොත් අප්‍රේල් 21 වෙනිදා සිට රට පුරා විරෝධතා දැඩි වෙයි කියලා ප්‍රකාශ කරනවා. දිනේෂ් සමරකෝන් මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. පාස්කු කොමිෂන් වාර්තාවේ අවසන් වාර්තාව මගින් වැරදිකරුවන් ලෙස නම් කර තිබෙන පුද්ගලයන් අප්‍රේල් 21 වෙනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කළ බවත්, එලෙස සිදු නොකරන්නේ නම් මේ සම්බන්ධයෙන් සිදු කරන විරෝධතාවය දිවයින පුරා තවදුරටත් ශක්තිමත්ව කිරීමට කටයුතු කරන බවත් අගරාධිකරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරා තිනවා. රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ පෙරේදා පැවති විශේෂ දේවමෙහෙකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කරා. ඒ අනුව විනිවිදභාවයෙන් යුත් ක්‍රියාදාමයක් තුළ කිසිදු පුද්ගලයෙකුට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැතුව කොමිෂන් සභාවේ දී තිබෙන නියෝග ක්‍රියාත්මක කළ යුතු බව උන්වහන්සේ ප්‍රකාශ කරා කියලා අද පුවත්පත වාර්තා කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් අප්‍රේල් 21 වෙනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන්නම වෙනවා. නොකළොත් 21 වෙනිදා සිට විරෝධතා දැඩි වෙනවා. විනිවිද භාවයෙන් කටයුතු කරනවා නම් සහ සැබෑ චූදිතයන් හොයාගෙන යනවා නම් සැබෑ අපරාධකරුවන් සොයාගෙන යනවා නම් කාදිනල් හිමිපාණන් වහන්සේගේ මේ ප්‍රකාශය සහ ඒ ක්‍රියාමාර්ග දිරිගැන්වීම දිරිබලයක් ලැබෙන්නේ. මිනිසුන් හොයා පිටු අතරේ අපි රට දකින පිටු අතරේ බුද්ධික පිටුවේ මුලද කෙලවරද අදාළ නැහැනේ. මිනිසුන් සොයා පිටු පෙරලද්දී අපිට මව්බිම 9 වෙනි පිටුවේ පුවතක් හමු වෙනවා. ප්‍රධාන සිරස්තල වලින් පස්සේ අපි වාර්තා කරන්න කැමතියි අනතුරු ගැන සූ නිදි වර්ජිතව වෙහෙසී සිටි වෛද්‍යවරුන් පවා උදව් කරන්න දිව ආවා කියලා මේ අපි ගෞරවය පළ කරන්නේ බදුල්ල පළාත් මහරෝහලේ හදිසි ප්‍රතිකාරංශයේ සේවය කරපු වෛද්‍යවරුන් ඇතුළු සියලුම වෛද්‍යවරුන්ට තමයි අපි මේ වෛද්‍යවරුන් සහ හෙදහෙදි කාර්ය මණ්ඩලය සියලුම දෙනාට ගෞරවයක් පිණිස තමයි අපි මේ පුවත තෝරගන්නේ. ඇටම්පිටියේ රත්න විජේසිංහ බදුල්ල නිශාන්ත අබේගුණවර්ධනයි මව්බිමට වාර්තා කර සිටින්නේ. දැන් එදා අර පස්සර මාරක රියානුතර වාර්තා වෙන්නේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට උදේ 7:20ට විතර. සිදුවුණ අනුතරේ ස්වභාවය ඇහුවාම අපිට එකවර හිතාගන්න බැරි වුණා. මොකද මේ අවස්ථාවේ රෑ වැඩ කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ වෙහෙස කර සේවයකින් පස්සේ රෝහලෙන් පිට වෙමින් සිටි අවස්ථාව. ඒ වගේම ඔවුන් රෑ නිදි මරලා රෝහලෙන් එදා රාජකාරී මුරේ ඉවර කළා ගෙදර යමින් සිටි අවස්ථාව. ඒ වගේම එදා දවල් සේවා මුරේ පටන් ගන්න සේවකයන් නෑ වෙනත පැමිණෙමින් සිටි වෙලාව. හැබැයි පැය භාගයක් ඇතුළත
කාර්ය මණ්ඩලයේ ඇතුළු වෛද්‍යවරුන් ආදී සියලු පිරිස් 150ක් විතර එකතු කරගන්න කාර්ය මණ්ඩලය සමත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ 150ක් විතර සම්බන්ධ කරගෙන ඊළඟට රෝහලේ තියෙන කණ්ඩායම එක රෝගියෙක්ට කණ්ඩායම් 5 දෙනෙක් විතර බෙදලා ගිහිල්ලා තියෙනවා. වෛද්‍යවරු සුව කාර්ය මණ්ඩලය මෙහෙම 5 දෙනෙක් විතර බෙදාගෙන මේ තාම කෙටි කාලයක් තුළ මේ වැඩේ කරගෙන තියෙන්නේ. අපි රෑ නිදි වැරුවා දැන් මේක අමාරු එහෙම නෑ. ඒ නිසා වෛද්‍ය පාලිත රාජපක්ෂ මහත්මයා තමයි අදහස් දක්වන්නේ මව්බිම් පුවත්පතට. මේ පස්සර සිදුවෙච්ච අනතුරු වෙලාවේදී දිවා රෑ සේවයට කැපවෙන්න අපේ සෞඛ්‍ය සේවකයන් සූදානම් බව නැවත වතාවක් රටට සහ ලෝකයට ඔප්පු කළාට ගෞරවයක් විදිහට අපි මේ තෝරගන්නේ. ඒ වගේම මේ වගේ අවස්ථාවක රෝහලයක පවතින රුධිර අවශ්‍යතාව ගැන සමාජ මාධ්‍යමකින් දැනුත් දීලා තිබෙනවා. වෛද්‍යවරයා කියනවා ඊට ලැබුණු ප්‍රතිචාරය කෙතෙක් දෙයක් අන්තිමට තවත් ලේ දෙන්න එපා කියලා සමාජ මාධ්‍යමකින් ප්‍රතිචාර දක්වන්න පවා අපිට සිද්ධ වුණා. එතරම් හිත හොඳ මිනිස්සු මේ සමාජයේ පිරීලා ඉන්නවා. එසේ පෙමෙන ලේ දන් දුන් සියල්ලටත් මහරෝහලේ ලේ බැංකුවටත් ඒ අවස්ථාවේදී කුමන හෝ ආකාරයකින් වචනයකින් උදව් කළ සැමටත් ජනතාව වෙනුවෙන් ස්තුති කළ යුතුයි කියලා වෛද්‍ය පාලිත රාජපක්ෂ මහත්මයා කියනවා. අපි ජනතාව විදියට ඔබට ස්තුති කරනවානේ. ඔය විදිහටම සමාජ මාධ්‍යවල කතා බහක් ලක් කරලා තිබුණා. ඒ වැටුණ මිනිස්සු නැත්නම් ජීවිතක්ෂරපත් වෙච්ච මිනිස්සු දෙමළද සිංහලද බැලුවේ නැහැ. ඒ ප්‍රදේශයේ වැඩිපුර මුස්ලිම් ජනතාව ඉඳලා තියෙන සමහරක් කාන්තාවෝ අර මිනිස්සුන් අරගෙන උඩට එනවලු. ඊට පස්සේ දෙමළ මිනිස්සෙක් සිංහල මිනිහෙක් කරේ තියංගල මේක දෙමළ සිංහල ආදී ප්‍රශ්නයක් තිබිලා නැහැ. මෙන්න මේකයි රටකට අවශ්‍ය ආභාග්‍ය සම්පන්න සිදුවීම් අනතුරු සිදුවීම් නෙවෙයි. හැබැයි ජනතාව එක්තුවීම්. ඒ වගේම තමයි මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕන ආරක්ෂක අංශවල රාජකාරිය, පොලිසිය රාජකාරිය අපිට කවදාවත් අමතක කරන්නට බෑ. ඔවුන් දිගින් දිගටම ප්‍රකාශයට පත් කරා පරිස්සම් වෙන්න ඕන විදිහ. එහෙම නැත්නම් මාර්ග අනතුරු අවම කරගන්න ඕන විදිහ. ඔව් බුද්ධික සමා වෙන්න බුද්ධික ඊළඟ කාරණේට ලැබෙන්න කලින් මම මේ සිරස්සලට අග්ගාලා කියලා ඉන්න සිරස්සල විතරයි කියන්නේ කොන්ත්‍රාත් සමාගම ඊයේත් නිහඬයි මාර්ගගල තවමත් එතනමයි කියලා උදේජීව ඒකනායක ඒම් කටුබුල්ල ඇල්ලෙසිට සහ ජයලත් දිසානායක බදුල්ලින්දලා අරුණ පුවත්පතට වාර්තා කරනවා බස්රිය ගොඩ ගැනීමත් අතරමඟ නවතී චෝදනා එල්ලවන සිළු දෙනාට නඩු කියලා තියෙනවා. ඔන්න නඩු කියන වචනෙන් ඊළඟ කාරණේට පිවිසෙන්න පුළුවන්. හොඳයි අපි සම්බන්ධ කරගන්නවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මැතිතුමන්. සුබෝදෑසනක් ඔබතුමන්ට. සුබෝදෑසනක් අයිබෝන්. අද කාරණා කිහිපයක් ඔබතුමාගෙන් දැනගන්න ඕන. මුලින්ම කැමති මේ රියානතුර සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය දැනගන්නට. අද දිනමින පුවත්පත සඳහන් කරලා තිනවා රියානතුරු අවම කිරීමට වාහනවල ටයර් පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් කියලාත්. මම මෙතනින් පටන් ගන්නේ ඔබතුමා අපිට හොඳට මතකයි මීට සති කිහිපයකට කලින් අපිත් එක්ක සම්බන්ධ වුණාම කිව්වා දැන් ඩෙන්ගු වලින් මියදෙන ප්‍රමාණය ඒ වගේම තමයි කොරෝනා වලින් මියදෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ රියානතුරු වලින් මියදෙනවා. ඒක නිසා ඒ සම්බන්ධයෙන් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරනවා සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලකුත් ඔබතුමන්ලා කරගෙන ගියා. මම කැමතියි එතනින් ආරම්භ කරන්න. මේ වෙනකොට මොකද තත්ත්වය කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි විශේෂ රියානතුරු සම්බන්ධයෙන් සහ මේ සිද්ධ වෙන සිදුවීම් සම්බන්ධයෙන්. ඔව් දැන් ඇත්තටම මේ ලංකාවේ අවුරුද්දකට වෙන රියානතුරු වලින් සාමාන්‍ය 3000ක් විතර මිය යනවා. නමුත් දැන් දවසකට 10 දෙනෙක් මිය යන ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. එහෙම මිය ගියොත් සාමාන්‍යයෙන් 3600 50ක් විතර මේ යාමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ගැන අපි ඇති අවධානය යොමු කළා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. එක මෙහෙයුමක් තමයි මේ ටයර් සම්බන්ධ මෙහෙයුම. විශේෂයෙන්ම ටයර් විවිධ ටයර් භාවිතා කිරීමෙන් රියානතුරු දෙවෙනි ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ පස්වත්තේ ටයර් පරීක්ෂා කළත් එහිදී අපට දැක ගන්න ලැබුණේ විවිධ ටයර්. ඉතින් ඒ නිසා ඒ මෙහෙයුම ආරම්භ වුණා. ඉත 3ක් කාලයක් ක්‍රියාත්මක වෙනවා. ඒකම සමහර කාර්යවල සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා. මාර්ග පත් විවිධ ආයතනවල වග රියානතුරක් ආම ඒක විමර්ශනය කිරීම ඒ වගේම සාම්ප්‍රදායික පදකට ලබා ගැනීම ඒ වගේ මේක අපිට බහර වෙන්න. ඒ විතරක් නෙමෙයි මේ භාගයක් නොබලක්ව ඒ කලුත් වැඩි කිරීමයි සංකල්ප පූර්ණකම විදායතන. ඒ ආයතන සාමූහික ප්‍රතිමකින් යුතුව ක්‍රියා කරන්න අවශ්‍ය වෙනවා. අර තනක් පෙරලක් පිටට ගාමු කොටුවා ඒක පිළිබඳව අවධානය යොමු කරනවා. ඒක ආයතනය නැත්නම් පුස්තක කණ්ඩායම නොකර හැරීමක් කියනවා. සමාවෙන නියෝජ්‍ය පොලිස්පතිතුමනි මේ දුරකථන සම්බන්ධතාවය යම් ගැටලුවක් තියෙනවා. අපි නැවත වතාවක් බුද්ධික සම්බන්ධ කරගන්න උත්සාහ ගනිමුද? ඒ සම්බන්ධතාව ඔව් අපි නැවත වතාවක් එතුමාව සම්බන්ධ කරන්න සූදානම් වෙනවා. මේ මොන හරි ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. පැහැදිලි මදි දුරකථන සංඥාවල පැහැදිලි මදි. ඔබතුමාගෙන දෙවල ඉතා පැහැදිලි. අපි නැවත වතාවක් එතුමාව සම්බන්ධ කරගන්න උත්සාහ කරමු. ඉන්දික
අපිට ඒ කටයුතු සංවිධානය කරලා දෙයි. මම අතරතුරේදී එතුමා විසින් සාකච්ඡා කරපු දෙයක් දින වෙන පුවත්පතේ වාර්තා වෙනවා. රියානතුරු අවම කිරීමට වාහනවල ටයර් පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් කියලා සඳහන් වෙනවා. රක්ෂණ ශ්‍රියන්තයි දිනමෙන පුවත්පතට මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. රියානතුරු අවම කිරීමට වාහන ටයර් පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ සිට අඛණ්ඩව දින 3ක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස් මූලස්ථානයේ සිට සියලුම කොට්ටාස් බාර පොලිස් අධ්‍යක්ෂවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ නියෝගයක් ලබා දී තිබෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න කැමති ගෙවි ගිය ටයර් සහිත වාහනයක් පදවන රියදුරෙකුට රුපියල් 3500ක දඩයක්ද ගෙවි ගිය ටයර් සහිත වාහනයක් පදවා අනතුරකට ලක් කරන පුද්ගලයෙකුට රුපියල් 25000ක දඩයක්ද දඬුවමක් වශයෙන් නියම කරලා තියෙනවා. මේ පිළිබඳවත් මතක් කරමින් අපි නැවතවතාවක් සූදානම් සම්බන්ධ කරගන්නට නියෝජ්‍ය පොලිස්පතිතුමනි අපිව සම්බන්ධ වෙනවද හෙනවද හොඳට? හොඳයි. අපි කතා බහ කරමින් සිටියේ මේ රියා අනතුරු සම්බන්ධයෙන් ඔබතුමාට අවස්ථාව තියෙනවා ඒ කන්ටිනියු කරන්න ඉදිරියට අරගෙන යන්න. ඔව් ඇත්තටම දැන් දවසකට 10 දිනක් මේ යන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අවුරුද්දකට 3650ක් මේ යනවා කියලා. ඉතින් එතකොට මේක එච්චර අතුරුදායක තත්ත්වයක් නෙමෙයි. මේට අමතරව 20000ක් විතර අවුරුද්දකට තුවාල ලබනවා. එයින් 8000ක් විතර බරපතල තුවාල ලබනවා. ඒ කියන්නේ සමහරලාට මුළු ජීවිත කාලෙම රෝද පුටුවක ඉන්න වෙයි. එහෙම නැත්නම් කිහිලි කරු වලින් යන්න වෙයි. ඉතින් මේ තත්ත්වය වළක්වා ගන්න නම් දැන් නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය වගේම ඊට සම්බන්ධ අනිකුත් ආයතන උදාහරණයක් ඇටියට මාර්ග සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය සභා, පළාත් සභා, නගර සභා, ඒ වගේම දැන් මේවාගෙන් සමහර අයට කොන්ත්‍රාත් දීලා තියෙන කොන්ත්‍රාත් සමාගම් ආයතන මේ හැම එකක්ම සහයෝගයෙන් සහ ශනිකව ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වෙනවා. එහෙම නොගත්තොත් මේ රියානතුරු පාලනය කර ගැනීමේ ප්‍රශ්නයක් මතුවෙනවා. රියදුරන්ගේ වගකීමක් තියෙනවා, පදිකීන්ගේ වගකීමක් තියෙනවා. ඊට අමතරව මේ මාර්ග ආරක්ෂාව සම්බන්ධ ආයතනවල වගකීමක් තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිතුමා සමහරවිට දැන් මේ පස්සර සිද්ධිය ගත්තාම පස්සර සිද්ධියේදී වැරදිකාරයෝ බවට පත් වෙන්නේ අර බස් රථයේ හෝ ටිබර් රථයේ රියදුරා පමණද? මාර්ග සංවර්ධන අධිකාරිය මේ කොන්ත්‍රාත් සමාගම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ වරද කියන එක විස්තර කරලා තියෙනවා. වරදක් යනුවෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතිය මගින් දඬුවම් කළ හැකි ක්‍රියාවක් හෝ නොකර හැරීමක් කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට රියදුරාට එන වගකීමේ ආකාරයට වෙනවා රියානතුරක් වළක්වා නොගැනීම, අපරීක්ෂාකාරී ක්‍රියාවකින් පුද්ගලින්ගේ මරණ සිදු කිරීම, තුවාල සිදු කිරීම. ඒක හරි. හැබැයි ඊට අමතරව කවුරු හරි කෙනෙක් චේතනාන්විතව එහෙම නැත්නම් තමුන්ගේ නොසලකිලිමත් අපරීක්ෂාකාරී ක්‍රියාවකින් නොකර හැරීමක් කරලා තියෙනවා නම් එහිදී ඒ අයට එරෙහිව අපි නඩු පැවරීමට කටයුතු කරනවා. ඒ ගැන විමර්ශනය කරගෙන යනවා. තාම ඒ ගැන අපිට කියන්න බෑ. අපි විමර්ශනයක් කරනවා. චේතනාන්විතව නැත්නම් අපරීක්ෂාකාරී ක්‍රියාවකින් නොකර හැරීමක් කරලා තියෙනවා නම් ඒ අයටත් නඩු පැවරීමට සිද්ධ වෙනවා. ඔව්. උද්දික ඊළඟ කාරණයට යන කලින් මට තව අතුරු ප්‍රශ්නයක් අහන්න ඕනද? ඔබතුමා ඊයේ මෙහෙයුම ආරම්භ කළා කියලා කිව්වා මේ ටයර් වල තත්ත්වය පරීක්ෂා කරන මේ වෙනකොට අත්අඩංගුවට සමා වෙන මේ වෙනකොට හඳුනා ගැනීම කොච්චරක් විතර වෙලා තියෙනවද? සහ මේ ටයර් එක ගෙවනවා කියන එක කොහොමද ඒකට යම් ප්‍රමිතියක් තියනවද මෙන්න මේකයි මට්ටම කියලා? ඔව් 1984 මේ සම්බන්ධව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා මෝටර් වාහන පනතට අනුව. ඒ අනුව කියන්නේ ටයර් එක කම්බි මතුවලා තියෙන්න බෑ. ඒ වගේම ටයර් එක කට්ටා තියෙන්න ඕනේ කියලා පාරේ ගමන් කිරීමේදී. ඉතින් මේ වගේම මෝටර් වාහන පනතේ 145 වෙනි වගන්තියේ තියෙන්නේ මෝටර් වාහනයක් පාරට දානකොට හැමතින් මේක යෝග්‍ය වෙන්න ඕනේ ටයර් ඒ වගේම වෙනත් කරුණු සියල්ලත් එක්ක. ඉතින් මේක තමයි දැන් අපිට බැලු බැලමට පේනවා මේකේ ටයර් වල කට්ටා නැත්තම් කම්බි පෑදිලා නම් නූල් පෑදිලා නම් ඒ කියන්නේ එය ධාවනයේට නුසුදුසු ටයර් සහිත වාහනයක් කියලා. ඉතින් අපි මුලින්ම දඩ නිකුත් කිරීම ඒ වගේ කාරණා වලට වඩා අපි ඇයට යම් කාල පරිච්ඡේදයක් තුල එය සාදා ගැනීමට අවස්ථාවක් දෙනවා. එය මාරු කර ගැනීමට. එහෙම නොකළොත් අනිවාර්යෙන්ම මේ ඇයට විරුද්ධව අධිකාරියෙන් නඩු පැවරීමට කටයුතු කරනවා. එතකොට ඒගොල්ලන්ට අධිකාරියට එන්න වෙනවා. ඒ වාහනය
අධිකාරියට කේන්ද්‍ර වෙනවා ඒ ආකාරයටයි කටයුතු සිද්ධ වෙන්නේ. උත්තරේ දුන්න එතුමා මම ඊළඟ ප්‍රශ්න අහන්න කලින් ඒ අතර අපේ දකිනවා අපේ මාධ්‍ය කණ්ඩායමේ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති කණ්ඩායම ගිහිල්ලා මේ ඔබතුමාලා වැටලීම් කරන ආකාරය කොහොමද කියලා අපි රූපගත කළා. ඔව්. තවත් ගැටලුවක් තියෙනවා ඔබතුමාගෙන් දැනගන්නට. දැන් මාවනැල්ලේ බුදු පිළිම කැඩීමට අසත් සාලේ හවුල් කියලා අද දිවයින පුවත්පත වාර්තා කරලා තිනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාගෙන් අපිට මොනවද දැනගන්න තියෙන තොරතුරු? මොකද දිගින් දිගටම මාවනැල්ල සිද්ධිය සම්බන්ධයෙන් අපි අඛණ්ඩ පරීක්ෂණ සිදු කරනවා. දැන් මේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට විවිධ පාර්ශවයන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒගොල්ලෝ අත්අඩංගුවට අරගෙන රඳවලා තබලා තියෙනවා. දැන් ඔය කියන පුද්ගලයාත් අත්අඩංගුවට ගැනීමක් කරලා තියෙනවා. නමුත් තාම විමර්ශන අපි ක්‍රියාත්මක වෙනවා. බලමු මේ විමර්ශන වල ප්‍රගතිය තව අපිට සතියකින් විතර කියන්න පුළුවන්. හොඳයි. කොරෝනා සම්බන්ධයෙන් ඔබතුමාගෙන් කතා නොකර ඉන්න බෑ. දැන් මේ වෙලාවේ ඊයේ දවසේදී වාර්තා වුණා නියෝජ්‍ය පොලිස්පතිතුමනි චීනයටත් වඩා එකක් අපි උඩට ඇවිල්ලා තියෙනවා කියලා කොරෝනා ආසාදිතයන් තත්ත්වය බැලුවොත් එහෙම. මම කැමතියි අද වෙනකොට කොරෝනා තත්ත්වය ඔබතුමාගෙන් දැනගන්නට. ඔය ඇත්තටම දැන් මෙහෙමයි මේ වැක්සින් එකත් එක්ක යම් පාලනයක් තිබුණා අපේ මේ රෝගේ කොළඹින් වාර්තා වෙච්ච බස්නාහිරින් වාර්තා වෙච්ච ආසාදිත සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබුණා. නමුත් සමහර දිනවලදී ඒක නැවත වැඩිවීමක් දක්නට ලැබුණා. නමුත් අර මුලින් තරමේ වැඩිවීමක් නෙමෙයි. ඒකම දේ තමයි මේ හැම කෙනෙක්ම මේ රෝගයත් එක්ක ජීවත් වෙන්න වෙනවා. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත විදි අනුගමනය කරන්න වෙනවා. දැන් මේ දවස්වල අවුරුද්ද හොඳට සමරන්න සන්තෝෂයෙන් සමරන්න බොහෝ දෙනා වෙළඳසැල් වෙත යනවා. එතකොට රෙදි පිළිවිලදී ගන්න යනවා. ඒ යන්නේ සන්තෝෂයෙන් අවුරුද්ද සමරන්න. හැබැයි මේ යන අතරතුර කොවිඩ් වැළඳුනොත් ගෙදරයිටත් වැළඳෙනවා. ඒ වගේම ඒ සතුට නැති වෙලා යනවා. ඒ නිසා සන්තෝෂයෙන් අවුරුද්ද සමරන්න ඕන නම් සෞඛ්‍ය ආරක්ෂිත විදි අනුගමනය කරලා සාප්පු සංචාර සවාරි මේවට සහභාගී වෙන්න. එහෙම නැතුව සෞඛ්‍ය පුරුදු පැත්තකට දාලා වෙනදා විදිහට නයි යන්න බෑ. මූණු ආවරණ පළඳින්න ඕනේ. අත් නිරන්තරයෙන් පිරිසිදු කරගන්න ඕනේ. මේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරලා ගමන් කරන්න කියන එක තමයි. විශේෂයෙන්ම ඔබතුමා මේ රැල්ල පටන් ගන්න කාලෙම කියප එකක් තමයි මුදල් නෝට්ටු වලින් මේ විස බීජ සංසරණය වීම වළක්වගෙන කටයුතු කරන්න ඕන කියලා වෙන පැත්තකට නැවත වතාවක් යනවා. ඒ තමයි මේ අර අද මව්බිම් පුවත්පතෙත් ප්‍රධාන සිරස්වලේ වෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිතුමනි අන්තවාදී මතපතරුණ ජමාතේ ක්‍රියාකාරිකයා වෙලිගමදී දැලේ කියලා මේ පුද්ගලයා එක්සත් අරාබි එමිරාජ්‍යයෙන් 12 වෙනිදා පිටුවහල් කරපු පුද්ගලයෙක්. එහෙම පිටුවහල් කරපු පුද්ගලයෙක් මේ රටේ එහෙම නිදහසේ හැසිරෙන්න පුළුවන්ද අත්තරංගුට ගන්නත් එක්ක? ඇත්තටම මේ පුද්ගලයා 12 වෙනිදා පිටුවහල් කරලා වැලිගම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක තමයි හිටියේ. ඔහු ලංකාවේ ගුවන්තොටුපළට ආපු දවසේ ඉඳලම අපි ඒ ගැන ඔහු අවධානයෙන් හිටියේ. ඒ නිරෝධායන කටයුතු ඉවර වෙනකල් පළවෙනි PCR එක කරලා ඊට පස්සේ නැවත දවස් 10කින් PCR එකක් කරනවා. ඒ PCR එකත් ඉවර වෙනකල් හිටියේ. ඊට පස්සේ තමයි ඔහු අත්අඩංගුවට ගත්තේ. අපි ඔහු ඒ නිරෝධායන මධ්‍යස්ථානයේ හෝටලයක හිටියේ. ඉතින් ඒ හෝටලයේ අවට අපි නිරන්තරයෙන් ආවේශන රාජකාරිවල නිරත වෙලා ඒ නිරෝධායන කාලය අවසන් වෙනතුරු අපි විමසිල්ලෙන් පසු වුණා දින 12කට විතර අසන්න කාලයක්. ඊට පස්සේ තමයි ඔහු අත්අඩංගුවට ගැනීම සිදු කරේ. ඔහු තමයි මේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඉඳලා ලංකාවට මුදල් ලැබුපු ඒ වගේම එහි ඉඳලා වහබ් මතවාදී අන්තවාදී පතුරවන්න විවිධ දේශනා අන්තර්ජාලය හරහා සුදුරපු කණ්ඩායමේ ප්‍රධානියා. ඉතින් ඒක නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණා. ඔහු මාවනැල්ල ප්‍රදේශපතිතුමා. හොඳයි බොහොම ස්තුතියි. අපිත් එක්ක සම්බන්ධ වුණා නියෝජ්‍ය පොලිස්පතිතුමන්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන්, නීතිඥ අජිත් රෝහණ මැතිතුමන්. අද දවසේදී අපි තොරතුරු දැනගත්තා. ඒ වගේම තමයි කොරෝනා සම්බන්ධයෙන් දිගින් දිගටම මතක් කරනවා. එතුමා දිගින් දිගටම අපිට පැහැදිලි කරලා දුන්නා පරිස්සම් වෙන්න ඕන ආකාරය සම්බන්ධයෙන්. ඒ වගේමයි රථවාහන දවසකට 10 දෙනෙක් අපේ අතරින් යනවා නම් ඊටත් වඩා දෙගුණයක් තුන්ගුණයක් පිරිස රෝගාතුර වෙනවා නම් නැත්නම් අනතුරු වලට ලක් වෙනවා නම් කොයිතරම් අභාග්‍යයක්ද මේ රටට. පරිස්සම් වෙන එක තමයි විශේෂයෙන්ම වැදගත්. විශේෂයෙන්ම පුවත්පත්වල තියෙන කාරණාවල් ඒ විදිහටම ඔබත් එක්ක කතා බහ කරන්නට සූදානම් වන වැඩසටහනක් තමයි මේ දිනුෂ බුද්ධික මේ අපි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා සම්බන්ධ කරගත්තා. සාමාන්‍යයෙන් අපි පත්තරමේන්තුවේදී මේ දවස්වල උණුසුම් තොරතුරු තියෙන නිසා උණුසුම් පුවත් තියෙන නිසා යුද හමුදාපති ජෙනරාල් චවින්ද්‍රසිල්ල මහත්මයාව සම්බන්ධ කරගන්නවා.
දැන් අද මේ වෙනකොට අපි මේ සතියෙම එතුමා සම්බන්ධ කරගත්තේ නැහැ. ලංකාවේ නෑ. හැබැයි දැන් එතුමා කරපු ප්‍රකාශයක් අද මවබිම් පුවත්පත සඳහන් කරනවා. ඒ තමයි සිංහල අවුරුද්දට සංචරණ සීමා පැනවීමේ තීරණයක් ගෙන නැහැ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල් මහත්මයා ප්‍රකාශ කළා කියලා චාමර අමරසූරිය සඳහන් කරනවා. සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයත් මේ කාරණාව තහවුරු කරනවා. හේතුව තමයි කොවිඩ් අඩුවීමක් තියෙනවා. ඒත් උත්සව සමයේ සැලකිලිමත් විය යුතුයි. දැන් කොවිඩ් අඩුවීමක් තියෙනවා කියලා වාර්තාවලින් පෙන්눔 කරාමත් ඒක දිහත් පොඩ්ඩක් සැකෙන් බැලුවා අපෙනුත් ඔහොම ඇත්ත මේවා නෙවෙයි වෙන්නේ නැති නේද කියන්නේ කියලා. හැබැයි PHI වරුන්ගේ සංගමය, ඒ කියන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති පුල් රෝහණ මහත්මයා තහවුරු කරනවා ලංකාවේ දැනට කොවිඩ් වෛරසය ආසාදනය වීමේ ප්‍රතිශතයේ අඩුවීමක් තියෙන නමුත් ඉදිරි උත්සව කාලයේ නිරෝධායන නීති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඒක වැදගත්. හලාවත ප්‍රසාද් පූර්ණමාල තමයි වාර්තා කර සිටින්නේ. අප්‍රේල් මැයි උත්සව සමයත් සමග රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් සිදු වෙන්න පුළුවන්. ඒ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ජනතාව ඊටම වගකීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් කියලා සඳහන් කරද්දී අද අරුණ පුවත්පතට යන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරනවා ලෝකේ තත්ත්වය හොඳ මදි. ඒක නිසා මේ අවුරුද්දෙත් ගෙදරටම ඉන්න. ගෙදරටම වෙලා ඉන්න කියලා විදේශ රටවල් කිහිපයකම මේ වන විට කොවිඩ් රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්눔 කරන නිසා මරණ සංඛ්‍යාව වැඩිවීමක් පෙන්눔 කරන නිසා එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු කාලෙදී ඒ චාරිත්‍ර වාරිත්‍ර ගෙදරට වෙලා ඉටු කරන්න ශ්‍රයාන් විජේසිංහ මේ වාර්තාවෙන් අමාත්‍යවරිය සඳහන් කර සිටින්නේ. සාපු සවාරිය යද්දී සල්ලි ගණතුණු කරද්දී නෑග් ගමන් බිමන් යද්දී සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න කියලායි වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පත. පුරන් කුඹුරු අක්කර 30000ක් අස්වද්දයි වී කිලෝ මිලියන 49ක් තමයි ඉලක්කය. මිලියන 49 ලක්ෂ 2ක් ඉලක්කයක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. පුරන් කුඹුරු අක්කර 30000ක් අස්වද්දයි. සුභාෂිනී සේනානායක සහ නදී මාණිකගේට මේ වාර්තා ඉදිරිපත් කරන සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යටතේ රට පුරා ඇති පුරන් කුඹුරු අක්කර 30000ක් කෙලේ වගා කිරීම ලබන 25 වෙනිදා පැවැත්වෙන පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියානීතිය යටතේ සිදු කරන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් HML අබේරත්න මහසා දිනවෙනට ප්‍රකාශ කරා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දැන් ඊයේ පටන් ගත්ත ගංගාවල් 103ක් සංවර්ධනය කිරීම, සුරක්ෂිත කිරීම සහ පෝෂණය කිරීමේ වැඩසටහන 25 වෙනිදා ආරම්භ කරනවා. පුරන් කුඹුරු අක්කර 30000ක් අස්වද්දන එක. මේ ආණ්ඩුව ආවට පස්සේ පිටරටින් භාණ්ඩ ගේන එක පුළුවන් තරම් අවම කරා. ඒ වගේම තමයි අපේ රටේ වවන්න පුළුවන් දේවල් අපේ රටේම වවන්න ගත්තා. දැන් පරිසරය සුරක්ෂිත කරගනිමින් මේ කාරණාව කොහොමද කරන්නේ සහ භෝග වගාවන් කරන්නට අවශ්‍ය යටිතල පහසුකම් ටික කොහොමද සංවර්ධනය කරන්න කියන කාරණාව ක්‍රියාත්මක කරලා තිනවා. ආඩම්බරෙන් මේ පිළිබඳව කතා බහ කරන්නේ. දැන් ඔය කියන පුරන් කුඹුරු වලත් සමහරලාවට පොඩි පොඩි ගස් හැදිලා ලඳු බවට පත් වෙලා ඇති. ලඳු දෙනි බවට පත් වෙලා ඇති. එතකොට ඒ පුරන් කුඹුරු අස්වද්දන්න ගියාම ඒ ලඳු සුද්ධ කරන්න වෙනවා. එතකොට ඒක කැලෑවක් නෙවෙයි ලඳුනේ. හැබැයි ඡායාරූප ගත්තොත් ඒක දැම්මත් කොයි විදිහටද පෙන්වන්න පුළුවන්. ඩෝසර් වලින් සමහරට බැකෝ යන්ත්‍ර වගේ දාලා මේ ජල මාර්ග ටික හදාගන්න වෙනවා, නිරවල් ටික හදාගන්න වෙනවා. මම දැක්ක දිනෝෂ මේ විශේෂයෙන් සමාජ මාධ්‍ය වල තමයි මේක තිබුණේ. මම ගොඩක් ඒවා දැක්ක. ඒක මේ ගස් කපනවා, වනාන්තර ලිවේලි කරනවා කියලා. විශේෂයෙන්ම ඔය අප්‍රිකාවේ වගේ රටවල් වල කොටන් ලොකු කොටන් පටවගෙන යන ලොරි පේලියට දාලා ඒකේ ඡායාරූපයක් දාලා තමයි කැප්ෂන් එක දාලා තිබුණේ. මේ වගේ වාර්තා ගොඩක් තිබුණා. පෙරේද දවසේදී ඇමතිවරයෙක් වාර්තා කරලා තිබ්බ හම්බන්තොටට ජලය අරන් එන්න සිංහරාජයේ වැවක් නිර්මාණය කරනවා. වැව් දෙකක් නිර්මාණය කරනවා කියලා. එහෙම අදහසක් ගැන තමයි කතා බහ කරලා තිබ්බේ. නමුත් ඡායාරූප පළ කරලා දාලා තිබුණා සිංහරාජයේ වැව් හදන විදිහ, ගස් කපන් යන විදිහ වෙන මෙහෙමයි. කියන්නේ මේ විදිහට ගියොත් අපිට සංවර්ධනයට යන්න පුළුවන්ද? වැව් හදන මුවාවෙන් ගස් කපන එක වැරදි. හැබැයි එහෙම කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. මේ ක්‍රමවේදයන් පිළිබඳව කතා බහ කරත් ජනතාව කොහොමද අනිත් පැත්තට විශේෂයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී වැඩ කටයුතු කරන්න කියන එක එය ප්‍රශංසා කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඇත්ත ඇති සැටියෙන් කතා කරන එක හොඳයි. බොරු පතුරවන එක බොහොම නරකයි. පුරන් කුඹුරු 30000ක් අක්කර අස්වද්දනවා කියලා කිව්වා. එතකොට පරිසර විනාශයක් ගැන කෙරෙන කතාව සැලසුම් සහගතව කරන නිර්මාණයක් කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊයේ සුරකමු ගම්ගා ජාතික ව්‍යාපෘති ජාතික වැඩසටහන ආරම්භ කරමින් සඳහන් කර සිටියා. අර අක්කර 30000ක් පුරන් කුඹුරු අස්වදනවා වගේ අහිංසක ගොවීන්ට කෘෂි වගාවට ඉඩම් දීම වන විනාශයක් කීම
බොරු ප්‍රචාරයක් කියලා මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා. මේ උත්සව අවස්ථාවට සහභාගී වුණු අමාත්‍යවරුන් ඒ වගේම රාජ්‍ය නිලධාරීන් පිළිබඳවත් මව්බිම් පුවත්පත තමන්ගේ ඡායාරූප වාර්තාවේ සඳහන් කරනවා. මා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව ඉන්න කාලෙදී පරිසරයේ සුරැකීම පිණිස විශාල වැඩ කොටසක් කළා. ඒ බව මහ ජනතාව දන්නවා. ඒ නිසා තමයි ජනතාව ජනාධිපති ධූරය සඳහා මාව තෝරාපත් කරගන්න. ඒක සාධකයක් වුණා. වඩාත්ම අප විවේචනය කරන කොළඹ ජීවත් වන ජනතාවට මතක ඇති එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රට බාර ගන්න අවස්ථාවේ කොළඹ කුණු කඳු ගොඩ ගැසී තිබුණු ආකාරය. ඒවා ඉවත් කරන්න බැහැ කියලා සමහර අය කිව්වා. නමුත් එතුමාගේ පාලන කාලෙදී අපේ කොළඹ කුණු ප්‍රශ්නයට විසඳුමක් ලබා දීලා නාගරික පරිසර හිතකාමී ජනහිතකාමී තත්ත්වයට පත් කළා. පරිසරය කෘෂිකර්මාන්ත වනජීවී වන සංරක්ෂණ කියන අංශවල වෙන වෙනම කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. මේවා එකටයි වැඩ කළේ. එවිට තමයි ජනතාවගේ ගැටලු විසඳීමට පුළුවන් වන්නේ. වන සංරක්ෂණයේ එක නීතියක් ගේනවා, වනජීවී එක තවත් නීතියක් ගේනවා, පරිසර අමාත්‍යාංශය තව නීතියක් ගේනවා, කෘෂිකර්ම අමාත්‍යාංශය වෙන වැඩපිළිවෙලක් ගේන්න හදනවා. මේවා එකට ගැලපෙන්නේ නැත්නම් අවසානයේදී කොහොමද රජයේ ඉලක්ක සම්පූර්ණ වෙන්නේ? කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. නිලධාරීන් මතක තබා ගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි නීති ගෙනල්ලා තියෙන්නේ ඔවුන්ට මඟ පෙන්වීමට මිසක් ජනතාව තලාපිලා දෙමීමට නෙවෙයි. මේ කාරණාව විතර වැදගත්. නීති ගෙනල්ලා තියෙන්නේ මඟ පෙන්වීම සඳහා. හැබැයි ජනතාව තලාපිලීමට නෙවෙයි. පරිසරය ගැන කතා කිරීම විලාසිතාවක් කරගන්න එපා කියලා ඊයේ ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය අරුණ පුවත්පතත් වාර්තා කරනවා පිටුවක් පුරා. ඒ අනුව නුගේගොඩ, පිළියන්දල, බෙල්ලන්විල සෑම ප්‍රදේශයකම එම ප්‍රදේශය සංවර්ධනය කරා යොමු කරද්දී සාමාන්‍යයෙන් දකින්න නැති සංකල්පයක් ඔස්සේ අපි සංවර්ධනය කළා. එහි ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා. සාමාන්‍යයෙන් දකින්න නැති කුරුල්ලන් පවා මෙහි ඉන්නවා. ඉස්සර පොඩි වැස්සක් ආවත් මේ කොළඹ යට වෙන තත්ත්වයක් තිබුණේ. හැබැයි දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. ඒ වගේම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයා දහස් දක්වමින් කියා සිටියා ජනාධිපතිතුමා හෙලිකොප්ටරෙන් එන නිසා කතරගම ගස් කැපුවා කියලා සමාජ මාධ්‍යවල පළ වුණා. ජාතික මාධ්‍යත් ඇතැම් මේවා පළ කළා. මමත් කලබල මේක ගැන හොයලා බැලුවා. එක ගහක්වත් කපලා තිබුණේ නැහැ කියලා සඳහන් කරනවා. පරිසරය ගැන කතා කිරීම විලාසිතාවක් බවට පත් කරගන්න එපා කියලා කියන්නේ බුද්ධික. ලස්සන විලාසිතා කීපයක් දැක්කා. සමන් අබේසිරිවර්ධන ඡායාරූප වාර්තාකරු වාර්තා කරන්නේ අරුණ පුවත්පතට පරිසර විනාශය සහ පරිසර විනාශය වහා නවතන ලෙස රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ සහ පරිසර සංවිධාන එක්ව ඊයේ කොළඹ ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දුම්රිපොළ දක්වා පාගමනක් සංවිධානය කර තිබුණා. මේ විලාසිතා අපි දැක්කේ ඒකෙදී. ජනතා විමුක්ති පෙරමුණ මෙහෙම විලාසිතා කරන එක ගොඩක් හොඳයි. මීට කලින් ජනතා විමුක්ති පෙරමුණ තමයි ගස් කපලා පාරට දාලා වාහන යන්න එපා කියලා කිව්වේ. මේක මතක් කරලා මීට ඉස්සරහට මෙහෙම නොවෙන්න වැඩ කටයුතු කරන එක බොහොම වටිනවා. අද පුවත්පත වාර්තා කරනවා සපුගස්කන්ධ පිරිපහදුවෙන් හමු කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයන් 650ක් නිරෝධානයට කියලා. සපුගස්කන්ධ පිරිපහදුවේ කොවිඩ් ගැන සෙවීමට පංච පුද්ගල කමිටුවක් අද වාර්තා වෙනවා. ඉන්දික හේවසම් තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ අද පුවත්පතට. සපුගස්කන්ධ තෙල් පිරිපහදුව තුලින් ඊයේ වන විට කොවිඩ් රෝගීන් 479ක් වාර්තා වී තිබෙන අතර මේ අනුව රෝගීන්ගේ ආශ්‍රිතයන් 650ක් නිරෝධානයට ලක් කරලා තියෙනවා. නිරෝධානයට ලක් කරලා තියෙන පිරිසෙන් 500ක් පමණ නිවෙස්වල නිරෝධානයට ලක් කර තිබෙන අතර 150ක් පමණ නිරෝධාන මධ්‍යස්ථාන තුල නිරෝධානය කරන තිබෙන බව සෞඛ්‍ය බලධාරීන් කියනවා. අදාළ ආයතනය තුල සේවය කළ 1300කට පමණ PCR සිදු කර තිබෙනවා. ඔවුන් සියලු දෙනාගෙන් පරීක්ෂණ වාර්තා පැමිණ තිබෙන බවත් බියගම පරිපාලන ග්‍රාම නිලධාරී සමන්ත පෙරේරා මහතා මේ පිළිබඳව අද පුවත්පත කරපු සාකච්ඡාවකදී තොරතුරු සඳහන් කරා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි අමාත්‍යවරයා ඊයේ දවසේදී ප්‍රකාශයක් නිකුත් කරමින් උදේ ගම්මන්විල අමාත්‍යවරයා ප්‍රකාශ කරා PHI මහතුරු ප්‍රකාශ කරනවා නැත්නම් PHI මහතුරු විශේෂයෙන්ම කියලා තිබුණා පැහැදිලිව පාලන අධිකාරී විසින් හරියාකාරව වැඩ කටයුතු කරලා නැහැ නැත්නම් මොවුන් පරිස්සම් කරන විදිහේ වැඩ පිළිවෙලක් සිදු කරලා නැහැ කියලා. පාලන අධිකාරීන් කියනවා අපි එහෙම දෙයක් නෙවෙයි අපි සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරා කියලා. ඒක නිසා පංච පුද්ගල කමිටුවක් පත් කරලා තිනවා උදේ ගම්මන්පිල අමාත්‍යවරයා. මොකද්ද ඇත්ත කියලාත් හොයන්න. වැරදි වැඩ වෙන්නට බෑ. රෝගීන් ආරක්ෂා විය යුතුයි, මිනිසුන් ආරක්ෂා විය යුතුයි. රෝග නොවෙන්නට මේ සියල්ල පිළිබඳව පරීක්ෂණ පවත්වන්නත් කටයුතු සංවිධානය කරලා තිනවා. මේ සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ හමු කොවිඩ් රෝගීන් ගැනයි කතාව. ජිනීවා වාර්තාවේ අපට එරෙහි ඡන්ද විමසුම අදට කල් ගියා කියලා නිලන්ත මදුරාවල වාර්තා කරනවා අරුණ පුවත්පතට. ජිනීවා වාර්තාව අපට එරෙහි ඡන්ද විමසුම අදට කල්ය මුළු ආසියාවම අපිත් එක්කයි කියලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයා ප්‍රකාශ කරනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේට ඉදිරිපත් කර ඇති වාර්තාවට ආසියානු මහද්වීපයේ එක් රටක්වත් පක්ෂව අත්සන් කර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයා සඳහන් කළා. අධ්‍යාපන ඇමතුමා ගැන කතා කළාට පස්සේ
අරුණ පුවත්පතට යනවා මේවා තමයි ප්‍රවෘත්ති. ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ තවත් සරසවි 4ක් කියලා නිලන්ත මදුරාවල වාර්තා කරනවා. ඒ අනුව මේ තීරණය අනුව සියලුම ගුරු විද්‍යාලවලින් අධ්‍යාපන විද්‍යාපීඨ එකතු කළා ඒකේ බිහිවෙන ඩිප්ලෝමාධාරීන්ට ශික්ෂණලාභීන්ට විද්‍යාපීඨවලින් ලබා දෙන ශික්ෂණලාභී ඩිප්ලෝමාව සහිත සියලුම අයට මේ අධ්‍යාපන විද්‍යාපීඨ ඔක්කොම එකතු කරලා එක විශ්වවිද්‍යාලයක් හදලා උපාධියක් දෙනවා. ඊට අමතරව හෙදියන් විදියට එළියට එන අයට ඔවුන්ට වෙනම විශ්වවිද්‍යාලයක්, වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ පරීක්ෂණ කටයුතු වලින් තවත් විශ්වවිද්‍යාලයක්, ඒ වගේම ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයේ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමට නියමිතයි කියලා සඳහන් කරනවා. මේවා තමයි ගෙන්න ඕනේ මාතෘකා මේසෙට. හොඳයි ජිනීව ප්‍රතිඵලයක් කුමක්වත් රජයේ දිවිහිමියෙන් රණවිරුවන් රකින්නවා කියලා විශේෂ පුවතක් විදිහට දිවයින පුවත්පතෙන් මම මේ වාර්තාව ඉදිරිපත් කරනවා. අනුර බාලසූරියයි දිවයින පුවත්පතට මේ වාර්තාව ඉදිරිපත් කළා තියෙන මහාචාර්ය ජී.එල්. පිරිස් අමාත්‍යවරයා ඊයේ දවසේදී ප්‍රකාශ කරා ශ්‍රී ලංකාවට විරුද්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සිලදී පැවැත්වෙන ඡන්දයේ ප්‍රතිඵලය කුමක්වත් වගකියුතු රජයක් වශයෙන් අපේ රටේ රණවිරුවන් දිවිහිමියෙන් ආරක්ෂා කරන බව රටටම ප්‍රතිඥාවක් දෙනවා කියලා අධ්‍යාපන අමාත්‍යවරයා ජී.එල්. පිරිස් මහාචාර්යතුමා ප්‍රකාශ කරා. රණවිරුවන් ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛ යුතුයකමක් හා වගකීමක් බවත් ඒ සඳහා නව නීති රීති පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට සහ අවශ්‍ය නම් ඊටත් එහා ගොස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ඒ සඳහා නව වගන්ති ඇතුළත් කිරීමට සූදානම් බව ඇමතිවරයා ප්‍රකාශ කරා. මහා බ්‍රිතාන්‍ය වගේ රටවල් ඔවුන්ගේ ත්‍රිවිධ හමුදාවන්ට පූර්ණ ආරක්ෂාවක් සපයා දීමේ අරමුණෙන් අනපනත් සම්මත කර තිබෙන බවත් ඒ අයුරින් අප රටෙත් පැහැදිලිවම එය ක්‍රියාත්මක කරන බවත් ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. බත්තනවල වෝටර් ස්ටේජ් පරිශ්‍රයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී තමයි සඳහන් කරලා තියෙන්නේ. ත්‍රිවිධ හමුදාවට නඩු පැවරීම හෝ දඬුවම් දීම කළ නොහැකි නම් අනපලත් එහෙම කරන්න බැරි වෙන විදිහට අනපටත් රටවල් තුළ විශේෂයෙන්ම ස්ථාපිත කරනවා. අපේ රට තුළදී ත්‍රිවිධ හමුදාව ඉතාමත්ම පරිස්සමෙන් සිටිය යුතුයි කියන එක තමයි මහාචාර්ය ජී.එල්. පිරිස් අමාත්‍යවරයා ප්‍රකාශ කරේ ඊයේ දවසේදී. විපක්ෂ නායක සත්කාරයේ වැඩසටහනේදී සජිත් ප්‍රේමදාස මහත්මයා සූර්යවංශිට කළ ප්‍රකාශයක් අද මම පිටපත වාර්තා කරනවා. කැලෑකපන බහිරවයන් වන සංහාරයකට මුල පුරලා මාධ්‍ය නිදහස සීමා කිරීම ජනතාවගේ කොන්ද කඩා දැමීමක්. ඒ නිසා සමගි ජනබලවේගයේ මාධ්‍ය නිදහස රැකගැන්වීමේ සටනට නායකත්වය දෙනවා කියලා එතුමා සඳහන් කළා. ජනතා සේවයට කැපවී සිටින මට බාල දේශපාලන වැඩ කරන්න වෙලාවක් නැහැ. ජනතා සේවයට කැපලා ඉන්න මට බාල දේශපාලනය කරන්න ඒකට කැප වෙන වෙලාවක් නැහැ. මට කොච්චර ගැහුවද මාධ්‍ය වලින්, කොච්චර මගේ චරිතය ඝාතනය කළාද, කොච්චර මාව විවේචනය කළාද, ඒත් අපි මාධ්‍යයට බනින්න ගියේ නැහැ කියලා එතුමා සඳහන් කර සිටිනවා. බොහොම ස්තුතියි. දිවයින පුවත්පතෙන් පුවතක් ඉදිරිපත් කරන්නම්. කිලිනොච්චියේ උරුතිපුරම්හි පුරාවිද්‍යා කැණීම් වලට දෙමළ සන්ධානයේ විරෝධය කියලා සඳහන් කරලා තියෙනවා. දියසේන රතුගමගේ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ කිලිනොච්චියේ ප්‍රදේශයේ පුරාවිද්‍යා කැණීම් සිදු කරන ස්ථානයක හින්දු කෝවිලක් මතුවීම නිසා දෙමළ ජනතාව මේ කැණීම් සම්බන්ධයෙන් විරෝධතාවය පළ කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පසුගියදා ප්‍රකාශ කර තියෙනවා. තාම එහෙම විරෝධතාවය පළ කරලා නැහැ. හැබැයි දේශපාලඥයෝ විසින් කියනවා නෑ දැන් අවසනවා මේ වැඩේ කරන්න ඕන කියලා. කැණීම් සිදු කිරීමට නියමිත ස්ථානට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, කිලිනොච්චියේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් යන දෙදෙනා සියලුම එම පක්ෂීය පිරිස එකතු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. කිලිනොච්චි පළාතේ ජනතාවට දැනුම් දී ඇත්තේ හින්දු ජනතාව වෙඳුම් පිදුම් කරන ස්ථානයක් පුරාවිද්‍යාවට අත්පත් කර ගැනීම සඳහා රජය කටයුතු කරන නිසා ජනතාවට ඊට විරුද්ධ විය යුතු බවයි. මේ විදිහට ප්‍රධාන පූජකවරයාද මේ සඳහා එකතු වෙලා තියෙනවා. කිලිනොච්චියේ පුරාවිද්‍යා කැණීම් වලට දෙමළ සන්ධානයේ විරෝධය කියලා තමයි තියෙන්නේ. උරුතිරපුරම්හි තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතිහාසය පාදා ගන්න එකට කවුද විරුද්ධ වෙන්නේ කියන කාරණාව පැහැදිලි වෙනවා. සුගැඹුරු හඬ ඉතිරි කර දැයෙන් නික්ම ගිය කොටුගොඩ මහනාහිමියන් පිළිබඳව අද ජාතික පොත්පත් සියල්ලෙහිම ලිපි පළ වී තිබුණා. ධර්මශ්‍රී තිලකවර්ධන, දර්ශන කානිල් මොරටුව, ජීවන්ත හෙට්ටිආරච්චි පානදුර, ඒ.ජී. ගුණතිස්ස බොරලැස්කම සිට වාර්තා කරනවා. මේ ලිපිය අරුණ පුවත්පතට උන්වහන්සේ කරපු එක්තරා ප්‍රකාශයක් අවධාරණය කරන්න කැමතියි. උද්ඝෝෂණය කරන්න, පෙළපාලියන්න, දේශපාලන රැස්වීම් අමතන්න මට නොයෙක් ආරාධනා ආවා. ඒවා යෙදී සිටින හාමුදුරුවරු පවා කැඳවාගෙන යන්න ආවා. නමුත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරලා භික්ෂුවක් වශයෙන් ගෞරවය රැකගෙන ඉන්න මම ක්‍රියා කළා. එහි ප්‍රතිඵල තමයි මම මේ ලබා තිබෙන්නේ කියලා උන්වහන්සේ සඳහන් කර අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමිපාණන් වහන්සේ. එනිසයි අපි මේ මොහොතේත් උන්වහන්සේට අපේ හදපිරි භක්තිය ප්‍රණාමය පළ කරන්නේ. සඳහිරුසෑය නිදන් තැන්පත් කරන්න බැතිමතුන්ට ආරාධනා කියලා මම අරුණ පුවත්පතේ ඒත් එක්කම වාර්තා කරනවා. මහෝත්සවයේ මැදින් පෝදා අගමැති ප්‍රධානත්වයෙන් අනුරාධපුර පූජා භූමියේ ඉදිවන සඳහිරුසෑයේ හතරැස් කොටුවේ නිදන් වස්තු තැන්පත් කිරීමේ අවස්ථාව දුර්ලභ අවස්ථාව ඔබට උදා වෙන බව අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. අද තුන්වෙනි පිටුවේ.
මංගාව තියෙනවා දිනමින රසමංජරිය. අපි නිතරම කලාව සම්බන්ධයෙන් ක්‍රීඩාව සම්බන්ධයෙන් මතක් කරනවා. අදත් වේදිකා නාට්‍යයක් බලන්න පුළුවන් නේ? පුළුවන්. අදත් පුළුවන් බලන්න. රසමංජරියේදී අද සඳහන් වෙනවා පින්කෙත ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් මේ දවස්වල ස්වාධීන රූපවාහිනී සේවයේ සතියන්තයේදී රාත්‍රී 9ට පින්කෙත විකාශය වෙනවා. බොහෝ දෙනෙක් ගොඩක් ආදරය කරන, ආස කරන, ඇලුම් කරන ටෙලිනාට්‍යයක් බවට පත් වෙලා තියෙනවා. පින්කෙත ගමට අපිව එක්කන් යන කතාන්දරයක් තියෙන්නේ. පින්කෙත නිර්මාතෘවරයා නිර්මාණකරුවා සුමිත් රෝහණ තිත්තවැල්ලගේ තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. සුමිත් රෝහණ සමග කරපු කතාබහක් අද රසමංජරියේ පිටුවක් පුරා පළ කරලා තියෙනවා. ගැමි පරිසරය හා බද්ධ වූ වෙනස්ආකාරයක තේමාවක් සමග තමයි මේ කතාව එන්නේ. සුමිත් මීට කලින් නිර්මාණය කරා ස්තුතියි නැවත එන්න කියලා චිත්‍රපටයක්. ඒ කතාවත් එක්ක ටිකක් සම්බන්ධ නිර්මාණයක් විදිහට තමයි ටෙලිනාට්‍යයක් විදිහට ඔහු මේ අරගෙන ආවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම මිනිස්සුන්ගේ මනෝභාවයන් පිළිබඳව එහි ප්‍රපංචයන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව පිළිබඳව මේ නිර්මාණය තුළින් සරලව ජනතාවට කියලා දෙන්න ඔහු උත්සාහ කරනවා. නිර්මාණය ඉතාමත්ම වටිනා කියන නිර්මාණයක් බව බොහෝ දෙනා කතා බහ කරන නිසාම අපි නිර්මාණය තෝරගන්නට උත්සාහ කරා. කාටුන් නිර්මාණ බලන්න කලින් මතක් කරන කැමති විරාමයක් ලැබෙනවා නම් අද දවසේ බලන්න යන්න විශ්වචින්තක තිලකරත්නගේ කේතුමතිය අද යෞවන නාට්‍ය උළෙල වෙනුවෙන් වේදිකාගත වෙනවා කොළඹ ටවර් අඟහලදී හවස 6:30ට නොමිලේ බලන්න පුළුවන්. සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව නාට්‍ය බලන්න යන්න කියලා ආරාධනා කරනවා. අපි කාටුන් බලන ලෑස්ති. අද දවසේ කාටුන් ආරම්භ කරන්න සූදානම් MD වීරරත්නගේ මර්සිපාල කාටුනෙන් මව්බිම පුවත්පතට තමයි මේ කාටුනේ නිර්මාණය කරන්නේ. ප්‍රසන්න රන්තුංග කියනවා අද රට පත්වැති තත්වයට නිලධාරීන් වගකිය යුතුයි කියලා. අපි මෙච්චර කල් හිතන් හිටියේ දේශපාලඥයෝ කියලානේ. පංකජ රුවින්දගේ සරදම් කාටුනයට යනවා. ලංකාදීප පුවත්පතෙන් තෝරගන්නේ ලෝකේ සතුටු දර්ශකයේ අපි ඉන්නේ 129 වෙනි තැන. ඉන්දියාවයි චීනයි අපට උඩින් ෂුවර් එකටම ඇති. අපි ඉන්නේ 129 වෙනි තැන අපිට උඩින් චීන ඉන්දියාව අනිවාර්යයෙන්ම ඇති කියලායි පංකජට හිතෙන්නේ. දවසේ පද 4 විදුර අබේනායකයි දවසේ පද 4 ලියන්නේ මව්බිම් පුවත්පතේ නිමල් ලංස පඬු කරඳ ගස ගැන උමතු කතාවක් කරලියට ඇදගෙන ජනතා මුදල් ගැන උණු කඳුළු සලමින සුළුදිය හෙලයි ඒ ගස මුලම හිටගෙන. ජිනීවාවල ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඡන්ද විමසීම අද පැවැත්වීමට නිමිතයි කියලා කිව්වනේ. හසන්ත විජේනායකට පේනවා පස්සර අනතුර වගේ ලොකු අනතුරක් අත ළඟද කියලා. ජිනීවා කියන ගල වැටලා තියෙනවා පාරට. ටිපර් අතේ රියදුර පේන්නේ නම් ඔව්වර අංකල් සෑම් වගේ. ඒ කියන්නේ මේ තමයි යටත් විදිතවාදීන් නව යටත් විදිතවාදීන් ඔවුන් ටිපර් එකේ එන්නේ. එතකොට ශ්‍රී ලංකාව කියන බස් එක එනවා දැම්ම නතර කරගත්තේ නැත්තොත් බුද්ධිමත්ව කටයුතු කරන්නේ නැතොත් මේ මාර්ගය පටු තැනින් කන්දෙන් පල්ලට පෙරලෙයිද. හැබැයි එහෙම වෙන එකක් නැහැ කියලායි අපි විශ්වාස කරන්නේ. ඡන්ද විමසීම සහ විශේෂ රටවල් කිහිපයක් මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරයි කියලා. හසන්තට පේන දේ තමයි මේ. අද ජනරාණි කාටුනේ අද පුවත්පතේ ජනරාණි අද පුවත්පතේ ජනරාණි කාටුනේ. ජනරාණි බයිසිකලයක් පැදගෙන යන්න හදනවා. පොලිසියේ නිලධාරීතුමා ටයර් වල කට්ටා නැත්තම් දඩ ගහනවා රාණි කියලා ඔන්න රාණිට කියනවා. රාණි අහනවා පාර භාගයක් නැත්තම් කාටද දඩ ගහන්නේ රාලහාමි? ඔව් දැන් අද අපි රාලහාමිගෙන් ඇහුවා. රාලහාමි කියපු විදිහට වැඩක් කරපු ඒ කියන්නේ වැරදක් කිරීම සහ යමක් නොකර හැරීමත් වරදක්. ඒ නිසා සියල්ලන්ටම දඩ ගහනවා නඩු කියනවා කියලා. රංචකොඩලා මේ කවි දෙකට යනවා. පස්සරදී පසුගියදා සිද්ධ වුණු නස්පැත්තිය සමූහ මිනී මැරුමක්ය. මදාවි බස් ඩ්‍රයිවර් හා තවත් අය වග කිව යුතුවේ ජනතාවගේ මතය එයයි. පාරට ගලක් ඉවත් කරන්නට නොහැකි රාජ්‍ය ආයතන වලින් පළක් නැත. නරකද බාර දුන්නොත් මේ ආයතන හමුදාවටත් අනදී වැඩ ගන්න. හමුදාවටවත් අනදී වැඩ ගන්න. හමුදාවටවත් දුන්නොත් නරකද? කොමුණත් මේ ගල ඉවත් කළොත් තව ගලක් පල්ලෙහාට එන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වුණාට ගොඩනැගිලි පරීක්ෂණ ආයතන ඒකටත් විසඳුම් දීලා තියෙනවා.
එහෙම තියද්දි තමයි වැඩේ කල් ගිහිල්ලා තියෙන්නේ. දිවෙන පුවත්පතේ කාටුනේ තෝරගත්ත උදේ විමර්ශනයේ මේ කාටුන ඉදිරිපත් කරන්නේ මම දන්න විදිහට මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විමුක්තිව අදින්න හදන දේශපාලනයට පහුගිය දවසක කතා බහකට ලක් කරලා තිබුණා. විමුක්තිය අවශ්‍ය වෙලාවේදී දේශපාලන වෙයි කියලා එතුමියගෙන් ප්‍රකාශ වුණා. දේශපාලනයට හොඳටම මහන්සි වෙලා අදින්න හදනවා. මම ඉන්නවනේ බය නැතුව එන්න ළමයා කියලා අම්මා කෑ ගහනවා. පුතා ඉඳගෙන කියනවා බය ඒකනේ. බුද්ධික මේ දැන් වන සත්ව ලෝලියෙක් කියලානේ විමුක්ති කුමාරතුංග ගැන දැනට කියවෙන්නේ. එතකොට දැන් මේ පරිසර විනාශයන් සිදු වෙනවා කියන ප්‍රවාදය ගොඩනැගීමයි ඔය කාටුන් එකේ කියන කතාව අතර සම්බන්ධයක් තියෙනවද දෙයියෝ දනීනේ. අංජනගේ කාටුන් එකට යනවා. සීනි මිල කීයද, හාල් මිල කීයද, පොල් මිල කීයද කියලා සජිත් අහනවා. විපක්ෂින්නකොට අපිත් ඇහුවනේ බං. දිනමන පුවත්පතේ අංජන ඉන්ද්‍රජිත් කාටුනේ කොටි වලගේ අල්ලගත්තා වගේ තමයි දැන් මහින්දනන්ද අලුත්ගමගේ ඇමතුමාට වෙලා තියෙන කතාව. ඒ තමයි අද ඉදිරිපත් කරලා තියෙන්නේ. වී මිලදී ගැනීම සම්බන්ධයෙන් කොටි වලගේ තමයි වී මිලදී ගැනීම කොටි වලගේ අල්ලගත්ත කතාවක් තමයි වෙලා තියෙන්නේ. ඕකයි තත්ත්වය. අනුරාධගේ කවිය වනසංහාර සිදුවෙනවයි එක දිගට රෙස්පට් පිට සජිත් පවසයි ගණකමට බදයුදීන් එය ඇහුනම දෙසවනට උද්ඝෝෂණ කරයි ගස් නොකපන ලෙසට. උද්ඝෝෂණ කරයි ගස් නොකපන ලෙසට. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුනෙන් අවසන් කරන්න සූදානම්. අද රට අද පත්වැදි තත්වයට නිලධාරීන් වගකිය යුතුයි කියලා ප්‍රසන්න රණතුංග කියනවා. එතකොට නිලධාරීන් පත්වැදි තත්වයට වග කියන්න ඕන කවුද කියලා අහනවා. ඒගොල්ලෝ මේගොල්ලෝ ගැන කියනවා, මේගොල්ලෝ ඒගොල්ලෝ ගැන කියනවා. කොහොම හරි රට හොඳ තැනක නෙවෙයි තියෙන්නේ කියන එකයි මතක් කරන්න ඕන. මෙහෙම ගියොත් අපි සූදානම් වැඩසටහන අවසන් කරන්නට. බුද්ධික අවසන් කරද්දී අර මේ අද අරුණ පුවත්පතේ කියනවා අපේ සමස්ත ජල සැපයීමෙන් 24%ක් අපත යනවලු. 24%ක් අපත යනවලු. ගැටලුව විසඳන්න රුපියල් බිලියන 21ක් යනවලු. මේක කියලා තියෙන්නේ ජල සම්පාදන මණ්ඩලයේ අතිරේක සමානාධිකාරී රෂීඩ් කියලා මහත්මයෙක් 24% අපත යනවා. ඒකට අපි කොච්චරක් අපත යනවද? කල්පනා කරන්න. පරිස්සම් වුණොත් මේ රට තව ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියන එක හොඳටම දන්නවා. හැමදාම කියන මුවාවරණ පළඳින එක ගැන මීටර් 2 දුරස්ථභාවය, ඒ වගේම තමයි සංචරණ සීමාවන් පිළිබඳව අපි දිගටම කතා බහ කරනවා. ඔබට මතක් කරමින් අපි ඔබෙන් සමුගන්නවා. ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ රට මේ යන විදිහට අපිට වෙනස් කරගන්න හැකියාව ලැබුණොත් රජය මහන්සි වෙන විදිහට මේ කරන කටයුතුත් එක්ක ඔබ අවධානයෙන් අවබෝධයෙන් හිටියොත් අපිට ලස්සන රටක් දැක ගන්නට හැකියාව ලැබෙයි. ඊළඟ ලස්සන දවසක්.